සුබ දවසක් දරුවනේ. අදත් මම ඔයාලා මගේ free English YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. පුතාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා ඔයාලට වගන්තියක් ලියා ගන්න ක්‍රම 80ක් පුරුදු කරනවා කියලා. අන්න ඒ ක්‍රම 80ෙන් පළවෙනි අදියර තමයි පුතේ මම අද පටන් ගන්න හදන්නේ. ඒ නිසා හොඳට ඔයගොල්ලෝ මේ පාඩම අහගෙන ඒක තේරුම් අරගෙන නිවැරදි ලෙස වගන්ති ලියන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි මේක ඔයාලට රචනාවක් ලිවීමට, වගන්තියක් නිවැරදි ආකාරයට ලිවීමට, කතාවක් ලිවීමට අත්‍යවශ්‍ය වෙනවා. පාස යන දරුවන්ට විතරක් නෙවෙයි සියලුම දෙනාටම අත්‍යවශ්‍ය වෙන පාඩම් මාලාවක් තමයි මෙතෙන් සිට යන්නේ. මේක ඔයා කන්ටිනියු කරොත් ඔයාට ලොකු නොලෙජ් එකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ ඉම්ප්‍රූව් කරගත්ත නොලෙජ් එකෙන් පුළුවන් ඔයාට ලොකු දෙයක් කරන්න. විශේෂයෙන්ම පාසල් යන දුව දරුවන්ට අත්‍යවශ්‍යමයි මේක. හොඳයි පුතේ. අපි ඒකේ පළවෙනි කොටස සාකච්ඡා කරමු present tense. present tense කිව්වහම පුතේ වර්තමාන කාලය. ඒතර ඒ වර්තමාන කාලයේදී වගන්ති ලියන ක්‍රම හතරක් මම පුතාලට මෙතනදී පුරුදු කරනවා. affirmative, negative, interrogative, negative interrogative. එතකොට පුතාට පුළුවන් එක වගන්තිය ක්‍රම හතරකට ලියන්න. එවැනි ක්‍රම 20ක්. එතකොට එවැනි ක්‍රම 20ක් කියන්නේ 20 වරක් 4 80යි. එහෙනම් පුතාට ස්ට්‍රක්චර්ස් 80ක් මෙතෙන් සිට මම සාකච්ඡා කරනවා. හොඳින් පාඩම් අහන් ඉඳලා ඔයාලා තේරුම් අරගෙන ඉදිරියේදී පාසල් වැඩ කටයුතු නිවැරදි ආකාරයෙන් කරගන්න පුළුවන් ඉංග්‍රීසි සම්බන්ධව තියෙනවා. අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරන්නේ කර්තෘකාරක වගන්ති ගැන. කර්තෘකාරක වගන්ති ස්ට්‍රක්චර්ස් තියෙනවා 12ක්. ඊට පස්සේ කර්මකාරකක් තියෙනවා 8ක්. අය මුලින්ම ඇක්ටිව් වොයිස් ඒ කර්තෘකාරක 12 බෙදෙනවා කොටස් තුනකට. ඒ කොටස් තුන තමයි පුතේ වර්තමාන කාලය present tense එකෙන් sentences 4යි. ඒ කියන්නේ structures main structures 4යි. ඊට පස්සේ past tense එකෙන් හැදෙනවා main structures 4ක්. ඊට පස්සේ future tense එකෙන් හැදෙනවා main structures 4ක්. මෙන්න මේ main structures 12 එකතුවෙන් තමයි active voice sentences 12 හැදලා තියෙන්නේ. ඊට පස්සේ passive voice තියෙනවා main structures 8ක්. ඒ 8 හැදෙන්නේ ඒත් අර වගේම present tense, past tense, future tense වලින්මයි. හැබැයි present tense එකකින් හැදෙන්නේ structures 3යි. main structures 3යි. past tense එකෙන් හැදෙනවා main structures 3ක්. future tense එකෙන් හැදෙනවා main structures 2ක්. ඒකෙන් තමයි structures 8 හැදෙන්නේ. අපි ගත්ත active voice sentences ටික present tense එකේ main structures 4 present simple tense, present continuous, present perfect, present perfect continuous. ඊට පස්සේ past tense එකෙත් ඒ වගේම හැදෙනවා past simple tense, past continuous tense, past perfect, past perfect continuous. future tense එකෙත් හැදෙන ඒ වගේම future simple tense, future continuous, future perfect tense, future perfect continuous tense. ඒ හැදුනේ active voice sentences 12. ඊට පස්සේ passive voice එකේ අට හැදෙන්නේ මේ ආකාරයට present tense එකෙන් main structures 3යි. present simple tense, present continuous tense, present perfect tense. past tense එකෙන් past simple tense, past continuous tense, past perfect tense. future tense එකෙන් 2යි. future tense, future simple tense, future perfect tense. මේ ආකාරයේ active voice සහ passive voice structures 20ක් හැදෙනවා. main structures 20ක්. මේ main structures 20 තමයි ඊට පස්සේ හැදෙන්නේ තව කොටස් 80කට. ඒ කියන්නේ මේ 20 වැඩි වෙනවා 4ෙන්. ඒතර structures ඔක්කොම 80ක් වෙනවා. right. මම පළවෙනි සාකච්ඡා කරන්නම් present tense. මෙන්න පුතේ පළවෙනි structure එක මුලින්ම කර්තෘකාරක වගන්තියේ කර්තෘ උක්ත වෙන්න ඕන නිසා අපි මුලින්ම subject
ඊට පස්සේ එයාට එකතු වෙන්න ඕන verb එක. verb එක දාන්නේ මෙතනදී verb root එක. ඊට පස්සේ අපි දානවා complement. complement කිව්වහම පුතේ complement එක ඇතුලේ object එකයි නැත්නම් rest එකයි මේ දෙකම add වෙලා තියෙන්නේ. එතන මේ object එකයි rest එකයි මෙයා complement කියන්නේ ඌන පූර්ණය. අපි මේකට කියනවා ඌන පූර්ණය. මේකේ අඩුව පුරවන එක්කෙනා. මේ present simple tense කියන එකේ meaning එක තමයි පුතේ this tense expresses that somebody does something or something happens. ඒ කියන්නේ මේ කාලයෙන් යමෙකු යමක් කරනවා හෝ යමක් සිදු වෙනවා යන්න ප්‍රකාශ වෙනවා. ඒකයි වර්තමාන කාලයේදී තේරෙන්නේ. ඊට පස්සේ මේක හැදෙනවා අපි මුලින්ම සාකච්ඡා කරමු ඒකේ affirmative sentence එක. ඒකේ ඇත්ත යන අර්ථය පුතා දන්නවා ඕනම sentence එකක් ලියන්න අපිට ඉස්සෙල්ලා අවශ්‍ය වෙනවා කර්තෘ කෙනෙක්, ක්‍රියාවක් සහ ඊට මොකද්ද? අපි මෙතෙන්ට කියනවා complement කියලා. complement කියන එක ඇතුලේ object එකයි rest එකයි තියෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම sentence එකක් ලියනකොට අනිවාර්යෙන් අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? කර්තෘ ඕන, ඊට පස්සේ ක්‍රියාවක් ඕන, complement එකක් ඕන. මේක හැදෙන්නේ මේ ආකාරයට අපි ගන්න subject කියන්නේ කර්තෘට, ඊට පස්සේ verb කියන්නේ ක්‍රියාවට, අපි complement කියන්නේ ඌන පූර්ණයට. මේ ස්ට්‍රක්චර් අපි එක්සැම්පල් එකක් ගත්තොත් පුතේ මේ විදිහට he helps me ඔහු මට උදව් කරයි. මේකෙදි කර්තෘකාරක වගන්තියකදී කර්තෘ ඒක වචන වුණොත් ක්‍රියාව ඒක වචන වෙන්න ඕන, කර්තෘ බහුවචන වුණොත් ක්‍රියාව බහුවචන වෙන්න ඕන. මෙන්න මේක වැඩිපුර විස්තර පුතාට YouTube channel එකේ ඇති මගේ ක්‍රියාපද සම්බන්ධව ඒ ක්‍රියාපද හොයාගන්නත් පුළුවන්. තව වර්තමාන කාලයේදී වගන්ති ලියන ආකාරයේ මේ ක්‍රියාපදයේ වෙන් කරන විදියත් YouTube channel එකේ ඇති ඒවා බලා ගන්න පුළුවන්. ඒක වචන ක්‍රියාපද, බහුවචන ක්‍රියාපද, අතීත කාල ක්‍රියාපද YouTube එකේ බලා ගන්න පුළුවන් පුතාට. මෙතනදී පුතේ මම ගත්ත මේ sentence එක බලන්න. She reads novels as a hobby. ඇය විනෝදාංශයක් වශයෙන් නවකතා කියවයි. මෙතනදී බලන්න he helps, they help, she reads. මේ ආකාරයට first structure එක අපි සාකච්ඡා කරනවා. කර්තෘයි ක්‍රියාවයි complement එක දාලා මේ ආකාරයේ වගන්ති ලියන්න පුළුවන් පුතේ ඕන තරම. දැන් පුතේ මේකේ negative form එක negative කිව්වහම නැත යන අර්ථය. එතන අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා subject, verb, complement. මේ example එක බලන්න. He helps his friend. දැන් මෙයා මම ඒක වචනේ ලියලා තියෙන. කර්තෘ ඒක වචනයි, ක්‍රියාව ඒක වචනයි. S sound එකක් තියෙනකොට ඒක වචන શબ્දයක් එන්නේ ක්‍රියාපදේ. මෙයා නෙගටිව් ෆෝම් කරන්න මෙන්න මේ ඒක වචන ක්‍රියාපදයේ ඇතුලේ සැඟවී ගිය වචනයක් තියෙනවා. එයා පුතාට මම කලින් වීඩියෝ වල පෙන්නලා ඇති ඒක වචන ක්‍රියාපදයක් බෙදෙන ආකාරය. ඒක බෙදෙන්නේ does සමග verb root එක කියලා ඔබ ගන්න. එතන මේ නෙගටිව් ෆෝම් එක අපි ලියනවා නම් මෙයාට එකතු වෙන්න ඕන නෙගටිව්. not එකතු වෙන්න ඕන. not එකතු කරන්න බෑ පුතේ අපිට අවශ්‍ය තැන් වලට. එහෙනම් not එකතු කරන්න වෙන්නේ මෙන්න මේ ක්‍රියාපදය බෙදලා ගිය කොටස් දෙක අතරට මෙතෙන්ට. දැන් මේ sentence එක negative form එකක් වශයෙන් අපි ලියනවා he does not help his friend. මේ ආකාරයේ negative sentence එක හැදෙනවා. He does not help his friend. මෙතන does දාපු නිසා මෙතන helps වෙන්නේ නැහැ. පුතාට ඒක තවත් පැහැදිලිව දැන් මම පෙන්නන්නම්.
නැත යන අර්ථය කිව්වට පස්සේ වගන්තියක අනිවාර්යයෙන්ම not කියන පදය ඇතුළත් වෙලා තියෙන්න ඕන. එතන not කිව්වට පස්සේ මේ sentence එකේ අපිට ඕන තැන් වලට not ඇතුළත් කරන්න බෑ. නමුත් මේ not ඇතුළත් කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් YouTube channel එකේ තවත් ඇති. පුතාලා ඒක බැලුවාම තවත් හොඳට මේක ඔයාලට පැහැදිලි වේවි. දැන් මම ගන්නවා මෙන්න මෙතන ක්‍රියාපදය. ඒ කියන්නේ helps කියන ක්‍රියාපදය. helps කියන ක්‍රියාපදය හැදලා තියෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. එකක් තමයි does සහ verb root එකේ එකතුවෙන්. එහෙනම් ඕනෑම එක වචන ක්‍රියාපදයක් හැදලා තියෙන්නේ does සහ verb root වල එකතුවෙන්. මෙන්න මේ negative කිව්වට පස්සේ not කියන පදේ ඇතුළත් වෙන්න ඕනේ මේ does එකයි verb root එකයි අතරට. එතකොට එනවා මෙතන not. දැන් complete sentence එක හැදෙන මේ ආකාරයට he does not help me. he does not help me කියලා negative sentence එක හැදෙනවා. මේ තියෙන්නේ නැත යන ආකාරයෙන් ඒක වචන වගන්තියක් සාදපු ආකාරය. බහුවචන වගන්තියත් මේ ආකාරයට තමයි හදන්නේ. නැත්නම් අපිට ලියන්න පුළුවන් මේ විදිහට he doesn't help me. බහුවචන පදේ නම් මෙතන මොකද්ද වෙන්න ඕනේ? does එක do වෙනවා. එච්චරයි වෙන්නේ. දැන් මේ තියෙන structures දෙකම එක structure එකේ පෙන්නලා තියෙනවා. subject does or do not verb complement. මේක තමයි negative sentence එකක් හදන structure එක present tense වලදී. මෙන්න example දෙකක් පෙන්නලා තියෙනවා. father drinks milk. ඒක තමයි affirmative. affirmative කියන්නේ ඇත යන අර්ථයේ ඒක වචන වගන්තියක්. මම මේක negative කරා father doesn't drink milk කියලා. එයා negative වුණා. ඊට පස්සේ මම පෙන්නලා තියෙන පුතාලට බහුවචන පදයක්. ඒ කියන්නේ they swim in the river. මේ sentence එක affirmative. දැන් මේක affirmative කියන්නේ ඇත යන අර්ථයේ වගන්තියක්. කර්තෘ බහුවචනයි ක්‍රියාවත් බහුවචනයි. මෙයා negative sentence එකෙන් ලියන්නේ මේ ආකාරයට they don't swim in the river. Look at this. මෙතන තියෙන පුතේ verb එක plural don't use කරලා මෙතන verb එක singular doesn't use කරලා තියෙනවා. මේ ආකාරයට පුතාලුවා negative sentence එකක් ලියන්න present tense වලදී හැමෝටම මේක පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ මම සාකච්ඡා කරන පුතේ interrogative. ඒ කියන්නේ ප්‍රශ්න ආකාරය. ප්‍රශ්නයක් සෑදීමේදී ඊට හාත්පසින් වෙනස් ආකාරයේ දෙයක් තමයි කරන්න වෙන්නේ. මෙන්න මේ අපි ගත්ත structure එක ඉස්සෙල්ලා. subject do or does not verb complement කියන structure එක අපි මෙන්න මේ ආකාරයට ගන්නවා. do හරි does හරි ඒ ඉදිරියට ගන්න. ඊට පස්සේ ඔන්න ගත්ත do හරි does හරි ඉදිරියට. ඊට පස්සේ පුතේ subject දාන්න ඊට පස්සේ. second step එක subject. third එකේදී verb එක use කරන්න මෙතෙන්ට. ඊට පස්සේ complement දාලා මේ ආකාරයේ structure එක හරි ගස්ස ගන්න question mark එකකුත් අවසානයෙන් දාලා. එහෙනම් do does subject verb complement. මෙතන පුතේ verb එක දාන්න ඕනේ verb root වලින්. example එකක් පෙන්නලා තියෙනවා බලන්න. father drinks milk. father drinks milk කියන affirmative sentence එක මං interrogative කරලා තියෙනවා මේ ආකාරයට. කර්තෘ ඉන්නවා තාත්තා father, verb එක තියෙනවා drink, complement තියෙනවා milk. එහෙනම් does කර්තෘ ඒක වචන සහ does භාවිතා කරා father drink milk. right. the structures තුනයි. ඊට පස්සේ පුතේ අන්තිම structure එක negative interrogative. ඒ කියන්නේ නැත යන අර්ථයේ ප්‍රශ්නය හදන ආකාරය. එහෙමත් දේවල් තියෙනවද? ඔව්. දැන් මම උදාහරණයකට පුතේ ගන්නවා. අම්මා බත් උයමින් සිටනවද?
අම්මා බත් උයමින් සිටිනවද? එතනදී පුතේ බලන්න එතකොට අම්මා ඒ ක්‍රියාව කරමින් සිටිනවද? එතකොට ඒ නැත යන අර්ථයේ ප්‍රශ්නයක් තමයි එතන හැදෙන්නේ. එතන අම්මා එම ක්‍රියාව කරමින් සිටිනවද? තව එකක් මම අහනවා බල්ලා බුරමින් සිටිනවාද? බල්ලා ඒ ප්‍රශ්නයක්. නමුත් මම ඒක නෙගටිව් සෙන්ටෙන්ස් එකෙන් අහනවා. බල්ලා බුරමින් සිටින්නේ නැද්ද? අම්මා බත් උයමින් සිටින්නේ නැද්ද? අන්න ඒ සෙන්ටෙන්සස් තමයි පුතේ අයිති වෙන්නේ නෙගටිව් ඉන්ට්‍රගේටිව් කියන ෆෝම් එකට. අපි එතන කියනවා නැත යන අර්ථයේ ප්‍රශ්නාකාරය. ඒතර පුතේ මේක හැදෙනවා මෙන්න මේ විදියට does subject verb complement කියන තැනට not ඇතුළත් වෙන්න ඕන. එතකොට පුතේ නිකම් මේකේ ඉන්ට්‍රගේටිව් negative interrogative structure එක හැදෙන මේ ආකාරයෙන් don't or doesn't after subject then verb root complement. මේක තමයි negative interrogative structure එක. දැන් පුතේ ඔයගොල්ලෝ structures හතරක් ඉගෙනගෙන තියෙනවා present tense එකේ structures හතරක් ඉගෙන තියෙනවා. ඒ කියන්නේ වර්තමාන කාලයේදී එක වගන්තියක් පුතාට ක්‍රම හතරකට එක වගන්තියක් ක්‍රම හතරකට යූස් කරන්න පුළුවන් විදියට හරි ගස්සගෙන ඉවරයි. එහෙනම් මේක තමයි පුතේ වගේ පටන් ගැනීම වර්තමාන කාලයේ වගන්තියක් ක්‍රම හතරකට ලිවීම. ඒ වගේ දරුවෝ ඔයාලට මේ sentences 80ම structures 80ම ලියන්න හුරු වුණාට පස්සේ ඔයාලට ඇත්තටම ලොකු හයියක් වේවි සෑහෙන්න දේවල් කරගන්න. ඒ කියන්නේ ලිවීමේදී සහ කතා කිරීමේදී මේ තියෙන ස්ට්‍රක්චර්ස් හතර subject verb complement මේක තමයි affirmative sentence එක. subject do or does not verb complement මේ තියෙන්නේ negative sentence එක. do does subject verb complement මේක interrogative question එක interrogative form එක. last එක පුතේ don't doesn't subject verb complement මේක තමයි negative interrogative form එක. මෙන්න මේ structures හතර use කරලා පුතාට පුළුවන් sentences ලියන්න. ඔන්න example එකක් බලා ගන්න. බල්ලා මස් කයි. ඔන්න එක sentence එකක් මම ගත්ත පුතාට දැන් මේක ක්‍රම හතරකට ලියන්න ඕන. එක sentence එක ක්‍රම හතරකට ලියන්න ඕන. බල්ලා මස් කයි. එතකොට මේ තියෙන affirmative ඇත යන අර්ථය. second එක මම දැම්ම negative form එකේ මේ බලන්න. බල්ලා මස් කන්නේ නැහැ. dog doesn't eat meat. dog doesn't eat meat. third එක බල්ලා මස් කනවද? බල්ලා මස් කනවද? does dog eat meat? does dog eat meat? බල්ලා මස් කනවද? last one පුතේ බල්ලා මස් කන්නේ නැද්ද? බල්ලා මස් කන්නේ නැද්ද? එතකොට doesn't dog eat meat? doesn't dog eat meat? මෙන්න මේ විදිහට පුතාට පුළුවන් structures හතර use කළා present tense එක වගේම අනිත් tenses වලත් sentences ලියන්න. එහෙනම් පුතේ මේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. තව පාඩම් වලට 19ක් කරන්න තියෙන මේ හා සම්බන්ධව දැන් මෙතනින් 4යි ඉවරුනේ. තව ඒතරට 76ක් කරන්න ඕන. ඒ 76 පුරුදුනහම පුතාට ලොකු දෙයක් කරගන්න පුළුවන් පාසල් යන දරුවන්ට විශේෂයෙන්ම ලිවීමට, කතා කිරීමට, ලියුමක් ලියා ගන්න, රචනාවක් ලියන්න, කතාවක් ලියන්න ආදී සියලුම දේවල් වලට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ මෙන්න මේ tenses ටික. පුතාලා මේ වීඩියෝව නැවත බලලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න. එහෙනම් පුතාට අද මම සමුගන්නවා.